ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම දිනෙකම උතුම් ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයක් ඔබට ලැබෙන්නේ මේ ලෝකේ ඊටාම දුර්ලභ කාරණයක් හැටියට. ඒ උතුම් බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ආත්ම භාවයක් ඇතිව ඔබට ওই විදිහට උත්පත්තියක් ලබා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ පෙර කරපු මහා කුසල ශක්තියක් නිසා. ඒ ඊටාම දුර්ලභ දෙයක්. ලෝකෙ මොනතරම් ඔය ඔබට ලැබී තිබෙන අවස්ථාව නොමැති සත්වෝ කොච්චරනම් අනන්ත අප්‍රමාණව ඉන්නවද? මිනිසුන් හැටියට උත්පත්තිය ලැබුවත් මේ ධර්මයක් නොලැබී ධර්මය ගැන අහන්නටවත් නැතිව ශාසනය පිළිබඳ වචනයක්වත් දන්නේ නැතිව කුසලයේ පිළිබඳ වචනයක්වත් අහන්නට නැතුව කොච්චර මිනිස්සු ලෝකේ ඉන්නවද? ඒ වගේම ඒ පිරිස අතරත් කුසලයේ ගැන අහන්නට ලැබෙන පිරිස අතරත් ශාසනය ගැන අහන්නට ලැබෙන පිරිස අතරත් ශාසනය කෙරෙහි නැමුණු සිත් ඇතිව කුසලයේ අකුසලයේ පිළිබඳව තේරුම් අරගෙන කටයුතු කරන පිරිස මොනතරම් සීමා සහිත පිරිසක්ද? ඉතින් ඔබට ඔබ ගැනම එක පැත්තකින් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය ලෝකෙ විදිහට මේ වටිනා අවස්ථාව පිළිබඳව කල්පනා කරලා. ඒක මහා කුසල විපාකයක්. පෙර කරන ලද කුසලයක විපාකයක්. ඒ නිසා තමයි ඔබට සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර සේවනය මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ. ඉතින් මේ විදිහේ කුසල ඵලයක් ලබාගත් අද දවසේදී ඔබ ඔබේ ජීවිතය තවත් බොහෝ කුසල ධර්මයන්ගෙන් සම්පූර්ණ කරගන්නට අවශ්‍යයි. ඒක ලෞකික කුසල ධර්මයන්, ලෝකෝත්තර කුසල ධර්මයන් මේ හැම පැත්තෙම ඔබ සුපෝෂණය වන්නට අවශ්‍යයි. ඉතින් ඒ කාරණාව දිහා අපි බලනකොට ඔබට මේ කාලෙදී බොහොම වටිනාම කුසල ධර්මයක්, යුගයේ මහා පින්කමක් ඔබට සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳවත් මුලින් සිහිපත් කරන්නට අපි කල්පනා කළා. බෞද්ධ මාධ්‍ය ජාලයේ ඒ අනුග්‍රාහකත්වයේ යටතේ දීඝවාපී චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම සිද්ධ කරනවා. ඒ කටයුතු ආරම්භ කෙරී පවතිනවා. ඉතින් ඒ සඳහා ඔබට පුළුවන් ආකාරයෙන් සම්බන්ධ වෙන්න. ඔබට පුළුවන් යම් විදිහකටද එපමණකට ඒ ආකාරයෙන් දායකත්වයේ ඔබට දක්වන්නට පුළුවන් නම් ඒ ඊටාම වටිනා පින්කමක්. ඒක ඊටාම වටිනා කුසල කර්මයක්. ඔබ ඒ උත්තරීතර කුසල කර්මයට සම්බන්ධ වෙන්න. මොකද මේ වටිනා කුසල කර්මය ගැන අපි හොයලා බලනකොට අපිට දකින්න පුළුවන් අපදාන පාළිවල. ඒ කියන්නේ අපදාන පාළිය කියලා කියන්නේ මහරහතන් වහන්සේලා, මහරහත් තෙරණින් වහන්සේලා තමන් වහන්සේලා සසරෙදි කරපු පින්කම් ගැන කතා කරන තැන. ඒ කියන්නේ සසරෙදි කරපු පින්කම්, ඊට පස්සේ මේ ජීවිතේ නිර්වාණ අවබෝධයට ඒ කුසල ධර්මයන් හේතු වන හැටි, තමන්ගේ ජීවිත කතාව පිළිබඳව දේශනා කරපු ඒ තැන්. ඉතින් ඒ සඳහන් වෙලා තියෙන අපදාන පාළියේදී පුලින තූපිය තිස්ස තෙරුන් වහන්සේගේ අපදානය එහෙම අපි අරගෙන බැලුවොත් අපිට දකින්න පුළුවන් උන්වහන්සේ වැලි වලින් සෑයක් හදලා වැලි වලින් සකස් කරපු සෑයට කරපු පූජාවක් නිසා ලැබුණු මහා ආනිසංසය පිළිබඳව බොහෝ කාලයක් දුගතිවල යන්නේ නැතුව සුගතීන් වලම ඉපදෙමින් ඒ වගේම මේ ජීවිතයේදී නිවන් දැකීම සඳහා ඒ උත්තරීතර කුසලය හේතු උපනිශ්‍රය වූ ආකාරය පිළිබඳව දක්වනවා පුලින තූපී තෙස්ස තෙරුන් වහන්සේගේ කතාවස්තුවේදී. ඉතින් හිතන්නකෝ පින්නතුනි, වැලි වලින් සෑයක් හදලා කරපු කුසලය ඒහා සමානව විපාක ලැබුණා නම් මේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා එදා සකස් කරපු සෑය දැන් ගරා වැටිලා තියෙනකොට නැවත ඔබට අවස්ථාවක් සැලසෙනවා කියලා කියන්නේ ඒක නැවත සකස් කරන්නට. ඒක ඊටාම ආනිසංසදායක කුසලයක්. ඒක මහා බල සම්පන්න කුසලයක්. ඒ නිසා ඔබට පුළුවන් යම් විදිහකින්ද ඔබට පුළුවන් හැකියාව තියෙන්නේ යම් ආකාරයකින්ද අන්න ඒ ආකාරයට ඔබත් ඒ උත්තරීතර කුසලයේ සඳහා සම්බන්ධ වෙන්න. ඉතින් ඔබට පුළුවන් හැම පැත්තකින්ම අඩුම තරමෙන් ඔබට ආර්ථික වශයෙන්, මූල්‍යමය වශයෙන් ඒ සඳහා දායක වෙන්න අපහසු නම් යම් පමණකට සාදුකාරයක් දීලා හරි ඒ උතුම් කුසලය අනුමෝදන් වෙන්න. ඔබට පුළුවන් නම් ඒ උතුම් සෑරදුන් උදෙසා ඒ සකස් කරන එක ගඩොල් කැටයකට හරි ආධාර කරන්නට සම්බන්ධ වෙන්නට ඒක මහා ආනිසංසදායක දෙයක්. ඒ නිසා ඔබේ ජීවිතය තුළ මේ අපි හදපු සෑය කියලා ඔබට බලන්න පුළුවන් වෙන්න. ඒ උතුම් දීඝවාපී සෑරදුන් අපේ ජාතියේ නැවත ගොඩනගන්නට, නැවත වන්දනාමාන කළ හැකි ආකාරයට පූජනීය
ස්ථානයක් හැටියට නැවත ප්‍රතිසංස්කරණය කරන්නට ඔබත් දායක වෙන්න පුළුවන්කම තිබෙනවා. ඔබත් ඒ සඳහා දායකත්වයේ සපයන්න. ඒක මහා කුසලයක්, ඔබේ ජීවිතයට ලැබෙන මහා ආශිර්වාදයක් කියන එකත් මුලින්ම සිහිපත් කරනවා. මොකද ඒ බඳු කුසල ධර්මයන් ලෝකේ බොහොම බලවත් කුසල ධර්මයන්. අද රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා, මිරිසවැටි සෑය ළඟට ගිහිල්ලා, ජේතවනාරාමයේ ළඟට ගිහිල්ලා, මිහින්තලයට ගිහිල්ලා ඔබ මොනතරම් කුසල් සිතුවිලි ඇති කරගන්නවද? ඉතින් චෛත්‍යයක් වන්දනා කරනකොට, දකින්නකොට ඒ ඇතිවෙන සැදැහැ සිතුවිලි ඕනෑම කෙනෙකුට හිතට පහන් සිතුවිලි ඇති වෙනවනේ. ඒ සිතුවිලි වලට ඒ දේ ගොඩනගපු ඇත්තෝ සහසම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ හිතා සතුටු වෙනවා නම්, අනුමෝදන් වෙනවා නම් සදානුස්මරණීය පින්කමක් බවටයි ඒ කුසලයේපත් වෙන්නේ. ඒ නිසා ඔබත් ඒ උතුම් කුසලය ඔබේ ජීවිතයට සම්පූර්ණ කරගන්න. ඔබට හැමදාම හිත සතුටු වෙන්න පුළුවන් මහානීය කුසලයක් බවට ඒ උත්තරීතර කුසලය පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කුසල ධර්මයන්ගෙන් ඔබේ ජීවිතය පූර්ණේ කරගන්න ගමන්ම අපි නිර්වාණගාමිනී ප්‍රතිපදාවත් අපි පුරා ගන්නට අවශ්‍යයි. බුද්ධෝත්පාද කාලයක අපට ලැබෙන උත්තරීතරම ලාභය වෙන්නේ ඒ නිර්වාණගාමිනී ප්‍රතිපදාවනේ. ඒ නිර්වාණගාමිනී ප්‍රතිපදාවට අදාළ ධර්ම කොටහසයන් තමයි අප සාකච්ඡා කරගෙන ආවේ. ඒ ධර්ම කොටහසයන් සාකච්ඡා කරනකොට අපි සංඛාරයන්ගේ උපේක්ෂාව ඇති කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළා. කොහොමද සංඛාර උපේක්ෂාව ඇති වෙන්නේ කියලා. ඉතින් සංඛාර උපේක්ෂාව ඇති කරගන්නට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන දෙයක් හැටියට අපි දැක්කා අනාත්ම ධර්මය, නැතිනම් අනාත්ම ලක්ෂණය තේරුම් ගැනීම කියන දේ. අනාත්ම ලක්ෂණය විස්තර කර ගැනීමේදී අපිට වටිනා සූත්‍ර දේශනාවක් තමයි මොගරාජ සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මොගරාජ සූත්‍රය පිළිබඳව අපි බලනකොට සුත්ත නිපාතයේ දැක්වෙන මොගරාජ සූත්‍රයේ වඩාත් අර්ථ විවරණයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා චුල්ල නිද්දේශ පාළියේ. දැන් චුල්ල නිද්දේශ පාළියේ මොගරාජ සුත්ත නිද්දේශය ඇසුරු කරගෙන තමයි අපි අනාත්ම සංඥාව පිළිබඳව කතා කළේ. එතකොට ලෝකයේ ශුන්‍ය වශයෙන් දකින්නේ, සත්පුද්ගල භාව වශයෙන් ලෝකයේ ශුන්‍යයි කියන දේ දකින්න පුළුවන්කම තියෙන්නේ ඒ අනාත්මයත් එක්ක, අනාත්ම දර්ශනයත් එක්ක. ඒ අනාත්ම දර්ශනය කොහොමද අපි ගොඩනගා ගන්නෙ, නැතිනම් අපේ ජීවිතය තුළ කොහොමද අපි ප්‍රත්‍යක්ෂ කරන්න කියන කාරණාව තමයි අප මේ පසුගිය දේශනාවන් තුළින් කතා කරන්නට යෙදුනේ. එතකොට එතනදී අපි කතා කළා මේ අනාත්මයි කියලා දකින්නේ මෙන්න මේ ආකාරයන්ට කියලා. ඒ කියන්නේ අරමුණු පිළිබඳව මෙනෙහි කළ යුතු ආකාරය ගැන අපි කතා කළා. එතකොට අවශ්‍ය පවත්ත සලක්ෂණ වශයෙන් තම වශයෙහි පවත්වන්නට බැරිකම නිසා මේ අනාත්ම ධර්මයේ ශුන්‍ය වශයෙන් දකින්න පුළුවන්කම තියනවා කියලා අපි එතනදී පැහැදිලි කරගන්නට යෙදුනා. ඒ වගේම තුච්ඡ සංඛාර සමනුපස්සනාව වශයෙන් සංස්කාර ධර්මයන්ගේ තියෙන පහත් ස්වභාවය පිළිබඳව සමනුපස්සනා කිරීම වශයෙන්, මෙනෙහි කිරීම වශයෙන් කෙනෙකුට මේ අනාත්මයේ හිත බැස ගන්නවා කියන කරුණ එතනදී අපි ප්‍රධාන වශයෙන්ම කතා කළා. ඒ වගේම පස් ආකාරයකින්, ඒ වගේම හය ආකාරයකින්, දස ආකාරයකින්, 12 ආකාරයකින් කොහොමද මේ අනාත්මය පිළිබඳව කෙනෙකුගේ මනස පිහිටා සිටින්නේ කියන කරුණයි අප වැඩිදුරටත් ඒ කරුණ ඔස්සේ සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් මේ අනාත්ම දර්ශනය පිළිබඳවම තවත් කරුණු කාරණා කිහිපයක් අද දවසේදී අපි විස්තරාත්මකව කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද බොහෝ කොට අපි ඥාන ඔස්සේ කතා කරගෙන යනකොට අපිට ගැඹුරු විෂය පරාසයන් ආවරණය කරන්නට සිද්ධ වෙනවා. ඒකට බොහෝ දෙනෙකුට ඒ කරුණු කාරණා පිළිබඳව තේරුම් ගැනීමේ අපහසුතාවයක් ගොඩනගෙනවා. ඒ නිසාම ඒ කරුණු තවත් ඔබට සමීප කොට කතා කරන්නට අවශ්‍ය නිසා අපි කල්පනා කළා තවත් අවශේෂ සූත්‍රාදිය ඒ අදාළ ගැළපෙන තැන්වලට එකතු කරමින් ඒ කාරණාව වැඩිදුරටත් පැහැදිලි කරගන්නට. ඉතින් ඒක නිසා තමයි මේ කරුණු පිළිබඳව තවදුරටත් මේ විස්තරාත්මකව කතා කරන්නේ. ඉතින් අපිට මේ කාරණාව පිළිබඳව දකිනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සූත්‍ර දේශනා අනුසාරයෙන් කොහොමද මේ අනාත්ම සංඥාව ප්‍රකට වෙන්නේ කියන කරුණ විමසා බලන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නායම් භික්ඛවේ කායෝ තුම්හකං. මහණෙනි මේ කය ඔබලගේ නෙමෙයි. නපි අඤ්ඤේසං මේ කය අනිත් කෙනෙකුගේත් නෙමෙයි.
පුරාණ විදම් භික්ඛවේ කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනීයං දට්ඨබ්බං. එතකොට මේක මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් හැටියට පුරාණ කර්මයෙන් සකස් කළ දෙයක් හැටියට දත යුතුයි. එතකොට මේක සුතවත් ආරි ශ්‍රාවකෙක් නම් මේක දකින්නේ කෙනෙක් හෝ පුද්ගලයෙක් හැටියට නෙමෙයි පටිච්චසමුප්පන්න ධර්මයක් හැටියට. ඒ කියන්නේ මේ හේතු ටික ඇති කල්හි ඉතිමස්මින් සති ඉදං හෝති මේ හේතු ටික තියෙනකොට තමයි මේ ඵලය ඇති උනේ. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති මේ දේ උත්පාදයෙන් තමයි මේ ඵලය ඉපදුනේ කියලා මේ පටිච්චසමුප්පාද ධර්මයේම දකින්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා විද්‍යාව නිසා මේ සංස්කාර ධර්මයන්ගේ හට ගැනීම සිද්ධ වුණා. සංස්කාරය නිසා විඥානයගේ පහළවීම වුණා. ඒ වගේම විඥානයේ නිසා නාම රූප නිසා සලආයතන මේ ආදි වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව සම්මර්ෂණය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි කෙනෙක් පුද්ගලයෙක් කියලා ඇසුරු කරන මම ඌ කෙනෙක් ජීවත් වෙනවා කියලා හිතන තැනක අපිට පෙනෙනවා හේතුඵල ධමයක්. එතකොට හේතු නිසා හටගත්ත ධර්මතා සමූහයක් හේතු නිසා හටගත්ත ධර්මයක් නම් එතකොට ඒ ධර්මයන්ගේ නිරෝධයෙන් හේතු ධර්මයන්ගේ නැතිව යෑමෙන් ඒ ඵල නිරෝධයකටපත් වෙනවා. එහෙනම් ඒක කෙනෙකුට අවශ්‍ය විදිහට ලෝකේ පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කෙනෙකුට ඕන විදිහට තියාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ නිසා එතන තියෙන්නේ අනාත්ම ධර්මයක්, අනාත්ම ලක්ෂණයක් කියලා කියනවා. අන්න ඒ විදිහට මේ සූත්‍ර අනුසාරයෙන් අපිට අනාත්ම ලක්ෂණය පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. ඒවම්පි ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛති මේ විදිහටත් ලෝකයේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගැනීම තුළින් සත්ව පුද්ගල භාව වශයෙන් ශුඤ්ඤයි කියන මේ ඥානය මේ ප්‍රඥාව කෙනෙකුට ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යං භික්ඛවේන තුම්හාකං තම් පජහත මහණෙනි යමක් ඔබලගේ නෙවෙයි නම් තම් පජහත ඒ ඔබලගේ නොවන දේ දුරු කළා දාන්න. එතකොට තංගෝ පහිනං දීගරත්තං හිතාය සුඛාය භවිස්සති. ඒක ඔබලා දුරු කළාට පස්සේ ඔබලට බොහෝ කාලයක් දීගරත්තං හිතාය සුඛාය භවිස්සති ඒක හිත සැප පිණිස පවතිනවා. යමක් ඔබලගේ නෙවෙයි නම් ඔබලගේ නොවන ඒ දේ දුරු කරන්න. ඒ දේ දුරු කළාට පස්සේ ඒක ඔබලට බොහෝ කාලයක් තංගෝ දීගරත්තං හිතාය සුඛාය භවිස්සති බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ කිංච භික්ඛවේන තුම්හාකම් මහණෙනි මොකද්ද ඔබලගේ නොවන දේ කියලා. රූපම් භික්ඛවේන තුම්හාකම් මහණෙනි රූපය ඔබලගේ නෙමෙයි. තම් පජහත එහෙනම් රූපය දුරු කරන්න. ඒ වගේම තංගෝ පහිනං දීගරත්තං හිතාය සුඛාය භවිස්සති. ඒ රූපේ දුරු කරපු ඔබලට බොහෝ කාලයක් ඒක රූපේ දුරු කිරීම හිත සුව පිණිස පවතිනවා. වේදනා භික්ඛවේන තුම්හාකම් මහණෙනි වේදනාව කියන එක දුරු කළා දාන්න. තංගෝ පහිනං ඒක දුරු කළා දැම්මට පස්සේ දීගරත්තං හිතාය සුඛාය භවිස්සති බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා. ඒ වගේම සංඥාව කියන දේ ප්‍රහීන කළ යුතු දෙයක්. සංස්කාරය කියන දේ ප්‍රහීන කළ යුතු දෙයක්. විඥානය කියන දේ ප්‍රහීන කළ යුතු දෙයක්. මේ දේවල් ප්‍රහීන කරනකොට ඒ ප්‍රහීන කරන ලද්ද ඔබලට හිත සැප පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට යමක් තමන්ගේ නෙමෙයි නම් ඒක දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනකොට ඒ දුරු කරන්න කියලා කියන්නේ මොනවද? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන මේ දේවල්. එතකොට යමක් තොපගේ නෙවෙයි නම් තොපගේ නොවන ඒ දේවල් දුරු කළ යුතු ධර්ම. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ධර්ම දුරු කළ යුතු ධර්ම හැටියට එතකොට මෙතනදී දේශනා කරනවා. එතකොට තංගෝ පහිනං ඒක දුරු කළාට පස්සේ ඒක බොහෝ කාලයක් ඔබට දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා කියලත් දේශනා කරනවා. ඒ කියන්නේ මේ මරණින් මත්තේ කරන ප්‍රහාණයක් ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අද කරන්න පුළුවන් දෙයක් පිළිබඳව. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා තංකින් මඤ්ඤත භික්ඛවේ යං ඉමස්මින් 제තවනේ තිනකට්ට සාකා පලාසං තං ජනෝ හරෙය්‍යවා දහෙය්‍යවා යථාපච්චයන් වා කරෙය්‍ය. මහන්නේ ඔබලට මොකද හිතෙන්නේ යම් විදිහකින් මේ 제තවනාරාමේ තනකොළ දැවදඬු මෙන්න මේ දේවල් තියෙනවා. තං ජනෝ හරෙය්‍යවා දහෙය්‍යවා ජනයා ඒ දැවදඬු ආදී දේවල් තනකොළ වගේ දේවල් දහණය කරලා පුච්චලා දානවා නම් හරෙය්‍ය
ඇවිල්ලා දර ටික කපාගෙන යනවා නම්, දවදඬු ටික අරගෙන යනවා නම්, තනකොළ කපාගෙන යනවා නම් යථාපච්ඡං වා කරෙය Tamanට අවශ්‍ය විදිහට ඒක ඕන් කරනවා නම් අපිනකෝ තුම්හාකං ඒව මස්ස. ඔබලට මෙහෙම හිතෙනවද? අම් හේ ජනෝ හරති. මේ මිනිස්සු ඇවිල්ලා අපිව අරගෙන යනවා. මේ මිනිස්සු ඇවිල්ලා අපිව පුච්චලා දානවා. මේ මිනිස්සු ඇවිල්ලා අපිට ඕන විදිහට මේ මිනිස්සුන්ට ඕන විදිහට කටයුතු කරනවා කියලා ඔබලට හිතෙනවද? නොහෙතම් බන්තේ ස්වාමීනි අපිට එහෙම හිතෙන්නේ නැහැ. මොකද්ද ඒක එහෙම නොහිතෙන්න හේතුව? එතකොට කියනවා නහිනෝ ඒතම් බන්තේ අත්තාවා අත්තනියන්වා. ස්වාමීනි මේ දේවල් අත්තාවා අත්තනියාවා. මේක තමා කියලා දකින්නට හෝ නැතිනම් තමා කොට දකින්නට හෝ ආත්මයක් කොට දකින්නට හෝ ආත්මනීය දෙයක් තමාගේයයි ගන්නට දෙයක් හෝ ආත්මනීය වශයෙන් ගන්නට දෙයක් හෝ මේකේ ඇත්තේ නැහැ. එතකොට ඒව මේවකෝ භික්ඛවේ යං නතුම්හා කන්තම් පජහත. මහණෙනි අන්න ඒ විදිහට යමක් ඔබලගේ නෙවෙයි නම් ඔබලගේ නොවන දේවත් කළා දාන්න. දැන් බුදුරජාණන් වහන්සේ බොහොම අපූර්ව ධර්ම කාරණාවක් මේ සූත්‍රයෙන් පැහැදිලි කරලා දෙන්නේ. යමක් අපේ නෙමෙයි නම් අපේ නොවන ඒ දේ දුරු කළා දාන්න. එතකොට මොනවද අපේ නොවන දේ? රූපය අපේ නෙමෙයි, වේදනාව අපේ නෙමෙයි, සංඥා සංකාර විඥාන අපේ නෙමෙයි. හරියට ඒක කොයි වගේද? එතකොට ජේතවනාරාමේ තියෙන තනකොළ දැවදඬු ආදී දේවල්, ඔබ වටේට තියෙන තනකොළ දැවදඬු ආදී දේවල් කවුරු හරි අරගෙන ගියයි කියලා ඔබට ඒ දේවල් හේතු කරගෙන දුකක් වෙහසක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ දුක වෙහෙස ඇති වෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? ඔබලට ඒ පිළිබඳව ආත්මයක් කියන අදහසක් නැහැ. ඒ පිළිබඳව ආත්මනීය දෙයක් කියලා තමාගේයි ගත්ත දෙයක් එතන නැත්තේ නැහැ කියලා දැක්කොත් අන්න එතකොට ඔබට මේ දේවල් නැති වුණා කියලා දුක එන්නේ නැහැ. දැන් ඔබ රූපය ආත්මයක් කොට හිතුවොත්, රූපය තමායයි කොට කල්පනා කළොත් මොකද වෙන්නේ? ඒක තමායයි කියලා කල්පනා කළොත්, ඒ දේවල් තමාගේ කියලා ඔබ කල්පනා කළොත් අන්න ඒක හේතු කරගෙන ඔබේ ජීවිතයට දුක ගලාගෙන එනවා. ඇයි ඔබට නැති වෙන්නේ තමාගේ කියලා ගත්ත දේවල්. නැතිනම් තමා කියලා අල්ලගත්ත දේවල්. ආත්ම සහ ආත්මනීය වශයෙන් ගත්තාම රූපය කියන දේ, ඒ රූපය නැති වෙනකොට ඔබේ ජීවිතයට දුක එනවා. වේදනාව විඳීමට ඔබ කැමති වෙනකොට, සැප වේදනාවට විඳීමට කැමති වෙනකොට ඒක තමා හෝ තමාගේ කියලා කල්පනා කළාට පස්සේ මොකද වෙන්නේ? ඒ තමාට අවශ්‍ය පරිදි වේදනාව නොපවතිනකොට ඒ නොපවතින වේදනාව පිළිබඳව ඔගොල්ලෝගේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි සංඥා සංඛාර, තමන් කැමති සංඥාවන් තමන්ට නොලැබෙනකොට එතකොට අන්න තමන්ගේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන එන්න පටන් ගන්නවා. එතකොට දැන් මෙතනදී පොඩි අපිට හිතන්නට දෙයක් තියෙනවා. මේ දේවල් අපි ආත්ම සහ ආත්මනීය වශයෙන් කල්පනා කළා. තමාට අයිති සහ තමාගේ දේවල් හැටියට කල්පනා කළා. අන්නේ කල්පනා කරපු තැනක තමයි අපේ ජීවිතේට දුක ආවේ. ඒ නිසා තමයි මේ අපේ නොවන දේ අපිට ප්‍රහාණය කරන්නට කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අනුන්ට අයිති දෙයක්, පරපරග්‍රහිත දෙයක්. ඒ කියන්නේ අනුන්ට අයිති, අනුන්ගේයයි සම්මත දෙයක් අපි තමාගේ කියලා අල්ලගත්තොත් එහෙම. එතකොට ඒක තමාගේ කියලා අල්ලගත්තාම ඒක තමන්ගේ මඤ්ඤණාවක් විතරයි, තමන්ගේ සංකල්පනාවක් විතරයි. හැබැයි ඒක පවතින්නේ තමන්ට ඕන විදිහට නෙමෙයි. අන්න ඒ විදිහට තමයි පින්නතුනේ මේ හැම ධර්මයක්ම අපි අල්ලගෙන තියෙන්නේ. මේක අනුන්ට අයිති දෙයක්. එතකොට ඒ තමාගේ නොවන ධර්මයක් අපි තමාගේ කියලා කල්පනා කරනවා. රූපය තමන්ගේ නෙමෙයි, තමන්ගේ නොවන රූපය තමන්ගේ කියලා කල්පනා කරනවා. වේදනාව තමන්ගේ නෙමෙයි, වේදනාව තමන්ගේ කියලා කල්පනා කරනවා. සංඥා සංඛාර විඥානත් ඒ විදිහටයි. එතකොට මේ ලෝකේ යම් කිසි දෙයක් ඔබට හම්බ වෙනවා නම් තමා හෝ තමාගේ කියලා ගන්නට අවශ්‍ය දේවල්. ඒ වගේම ආත්ම හෝ ආත්මනීය වශයෙන් ගන්නට දේවල් හම්බ වෙනවා නම් අන්නේ හැම තැනකම තියෙන්නේ කෙලෙස් සහගත ස්වභාවයක්. නැතිනම් ආශ්‍රව සහගත ස්වභාවයක්. ඒ නිසා තමයි ඒක වැරදි කියලා කිව්වේ. එතකොට යමක් ඔබලගේ නෙවෙයි නම් ඒක ප්‍රහාණය කරන්නට කියලා කිව්වේ ඇත්තටම අපේ නොවන ඒ දේ දුරු කළ යුතු නිසා. එහෙනම් මේ දුරු කළ යුත්තේ අපේ කියලා ගත්ත තැන, අපට අයිති කියලා හිතන දේවල් ටික. තමා කියලා හිතපු, තමාට අයිති කියලා හිතපු දේවල් ටික. මේ තාම සියුම් කරුණක් පිළිබඳව අපි මේ කතා කරන්නේ.
තමා හෝ තමන්ට අයිති කියලා හිතපු දේවල් පිළිබඳව තමයි අපි ප්‍රහාණය කළ යුතු තැන බවට පත් වෙන්නේ. එතකොට ඒ දේ ප්‍රහාණය කළ යුතු තැන නම් පින්නතුනේ ප්‍රහාණය කළ යුතු තැනට අදාළව මෙතනදී කතා කරන්නේ ඊටාම ගැඹුරු තැනකින්. ඒ කියන්නේ රූපය ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ මේ ඇහැට එන රූපය ගලවලා ඉවත් කරන්න කියලා එහෙම නෙමෙයි. ඒ වගේම කනට එන සද්දය අයින් කරන්න කියලා නෙමෙයි. එහෙම වුණොත් එහෙම ප්‍රශ්නයක් වෙනවනේ. ඇහැ නැතුව රූප නැතුව කියලා තැනකින් කතා කරන්නට වුණොත් එහෙම. හැබැයි ඇත්තටම රූපය අයින් කරන්න වෙනවා. හැබැයි ඇත්තටම ඇහැ කියන දේ අයින් කරන්න වෙනවා. එහෙනම් අපිට බෙදා ගන්නට වෙනවා. අපි අයින් කළ යුතු ඇහැ, අයින් කළ යුතු රූපය මොකක්ද කියන එක පිළිබඳව අපිට හරියට විනිශ්චය කරගන්නට වෙනවා. එතකොට යමක් අපගේ නෙවෙයි නම් අපගේ නොවන රූපය අපි ඉවත් කළ යුතුයි කියලා කියන්නේ අපගේ නොවන රූපය අපගේයයි අල්ලගත්ත නිසා තමයි අප ඒක ඉවත් කළ යුතු වෙන්නේ. අපගේ නොවන රූපය අපගේ කියලා අල්ලගත්ත කම නිසා. නැත්නම් තමාගේ කියලා තමන්ගේ නොවන දෙයක් අල්ලගත්ත තැන තමයි අපි ප්‍රහාණය කළ යුතු වෙන්නේ. එතකොට අපි දුරු කළ යුත්තේ ඒ රූපයේ මිසක වෙන රූපයක් නෙමෙයි. ඒ කියන්නේ තමන්ගේ කියලා ගත්ත දේ තමයි තමන්ට ඉවත් කරන්නට වෙන්නේ. ඒ බඳු රූපය ඔබ දුරු කළ යුතුයි. ඒ බඳු රූපය ඔබ ලෝකේ යථාර්ථයක් විදිහට ඔබ හමුවට ආපු දේ නෙමෙයි. ඒ කියන්නේ ඇහැට ආපු වර්ණ රූපේ නෙමෙයි ඔබ කිසිම කාලයක පුද්ගලයෙක් විදිහට ඇසුරු කරන්නේ. ඇහැට ආපු වර්ණ රූපේ ඔබට කිසිම දවසක පුද්ගලයෙක් විදිහට ඇසුරු කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක අනාත්ම ලක්ෂණයක්, අනාත්ම ධර්මයක් විදිහට තමයි ඇසට ඉදිරිපත් උනේ. ඒ වගේම එතන හිතක් ඇති වුණා නම් ඒ හිත ඇති උනේත් සම්පූර්ණම අනාත්ම වූ රූපය පිළිබඳව දැන ගැනීම වශයෙන්. ඇසට වතිත වූ රූපේ දැන ගැනීම වශයෙන්. එතකොට ඒ දැනගත්තේ බාහිර තියෙන රූපයක් නෙමෙයි. එළියේ ලෝකේ තියෙන රූපයක් නෙමෙයි. ඔබ දැනගත්තේ ඒ ඇහැට ආපු වර්ණ රූපේ පිළිබඳව තමයි දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්න ඒ විදිහට රූපේ පිළිබඳව දැනගත්ත තැනක කෙනකෙනාගේ මානසිකාරය තුලින් කෙනකෙනාගේ සංකල්පනාව තුලින් රූපය කියන දේ ඇසුරු කරන්නට පටන් ගන්නවා. ඒක එළියේ තියෙන දෙයක්. ඒක මේ විදිහට පවතිනවා කියලා තමන්ගේ ප්‍රපංච සංඛ්‍යාත දේවලුත් එක්ක ප්‍රපංච කියලා කිව්වේ තෘෂ්ණා මාන දිට්ඨි කියන මේ ධර්මයන්ුත් එක්ක එකතු කරලා තමන්ගේයයි කියලා අල්ල ගන්නවා මේ දේවල්. ඒතකොට දැන් තමන්ගේ කියලා අල්ල ගන්න තැන ඇත්තටම අර බාහිර රූපේ නැතිනම් ඇහැට ආපු වර්ණ රූපේ නෙමෙයිනේ මේ අල්ලගත්තේ. අල්ලගත්තේ මොකද්ද? වර්ණ රූපය නොවුන තැනක තමන් ඇති කරගත්ත රූපේ පිළිබඳව ඇති කරගත්ත කෙනෙක් දෙයක් පුද්ගලයෙක් කියලා ගත්ත තැන තමයි අපි හැම වෙලාවකදීම රැවටුන දේ. එතන තමයි ප්‍රපංච සහගතව අපි රූපය ඇසුරු කරනවා කියලා කියන්නේ. ඒ කෙනාට තමයි ලෝකේ රූපේ හම්බ වෙන්නේ. රූපේ තියනවා කියලා හිතන්නේ මේ මට්ටමේදී. එතකොට ඔබ එහෙනම් රූපේ දුරු කළ යුත්තේ රූපය ඇති බවට ඔබට හම්බ වෙන තැනදී මිසක රූපය හම්බ නොවන තැනකදී නෙමෙයිනේ. එතකොට රූපය හම්බ වෙන තැන ඒ රූපය ඔබ දුරු කළ යුතුයි. මොකද ඔබට කවදාවත් රූපේ ඒ විදිහට හම්බ වෙන්නේ නැති නිසා. රූපය ආත්ම හෝ ආත්මනීය වශයෙන් කවදාවත් හම්බ නොවන නිසා ඔබ රූපය කියන දේ ප්‍රහාණය කළ යුතුයි. රූපය කියන දේ දුරු කළ යුතුයි. ඒ නිසා රූපය කියන දේ ඔබගේ නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබගේ නොවන ඒ රූපය දුරු කළ යුතුයි. ඇයි දුරු කළ යුත්තේ? ඒක ඔබගේ කියලා ඔබට ඇසුරු කරන්නට ලැබෙන නිසා. එතකොට ඔබට කවදාවත් ওই විදිහට නිකම්ම එළියේ තියෙන රූප අයින් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැ ගලවලා අයින් කරන්න බෑනේ. එතකොට එහෙම ගැලෙව්වයි කියලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැනේ. වර්ණ රූපය වළක්වයි කියලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැනේ. එහෙනම් මේ මොන රූපේද නැති කරන්නට කියලා කියන්නේ? ඔබට තියෙන රූපේ පිළිබඳව චන්දරාග බවක්, කැමැත්තෙන් ඇලෙන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ බඳු මට්ටමේ රූපය ඔබ ප්‍රහාණය කළ යුතුයි. චන්දරාග සංප්‍රයුක්ත වෙන නැතිනම් චන්දරාගයේ ඇසුරු වෙන මට්ටමේ රූපයක් ඔබට තියෙනවා නම් ඒ රූපය ඔබට ලැබෙන්නේ ආත්මනීය වශයෙන්. තමා හෝ තමාගේයයි කියලා ගන්න සුදුසු මට්ටමක තමයි ඔබට ඒ බඳු රූපය ඇසුරු වෙන්නේ. අන්න ඒ රූපය ඔබ ප්‍රහාණය කළ යුතු වෙනවා. ඒ මට්ටමේ රූපය ඔබ ඇසුරු කරන්නෙම ඒක බාහිර තියනවා කියලා බලනකොට. ඒ රූපේ එළියේ ඇති බවට ගන්නකොටම ඒ රූපේ දකින්න දෙවැන්න මේ පැත්තේ නිර්මාණය වෙලා ඉවරයි.
එනිසා ඔබට ලෝකේ ඇසුරු කරන්නට කියලා යම් රූපයක් ලැබෙනවා නම් යම් රූපයක් දැනෙනවා නම් ඒ ඇසුරු කරන්නට රූපය ලැබෙන තැනක දැනෙන තැනක දෙවන්නේක් හැම වෙලාවකදීම ඉඳලා තියෙනවා. හැබැයි ඇත්තටම රූපයේ පෙනීම කියන දේ කරන්නට ඔය ප්‍රඥප්ති අවශ්‍ය වුණේ නැහැ. රූපේ පෙනුනේ අනාත්ම ලක්ෂණයක් විදිහට. ආශ්‍රව අවශ්‍ය වුණේ නැහැ රූපේ පෙනීම කියන කෘත්‍ය කරන්නට. එතකොට ඒ හේතු ටික නිසා හටගත්ත තැනක අපි හැම වෙලාවකදීම රූපය පිළිබඳව ඇසුරු කරන්නේ වෙනම තැනක ඉඳලා. අන්න ඒ රූපය ඇසුරු කරන තැන අපි එතන ඒ රූපය තමයි අපි ප්‍රහාණය කළ යුත්තේ. ඒ රූපය අපි ප්‍රහාණය කළ යුතුයි. ඇයි තමාගේයි කියලා ගත්තේ රූපේ තමාගේ නෙමෙයි. ඒක ස්පර්ශය නිසා හටගත්ත ධර්මයක්. ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි. ස්පර්ශය නිසා හටගත්ත ධර්මය බාහිර තියෙන රූපේ නෙමෙයි සතර මහා ධාතු රූපේ නෙමෙයි. ස්පර්ශය නිසා හටගත්ත දේ ඇහැ නෙමෙයි. ස්පර්ශය නිසා හටගත්ත දේ විඥානය නෙමෙයි. එතකොට මේ යම් කිසි දෙයක් ස්පර්ශය නිසා නම් හටගන්නේ ස්පර්ශය නිසා හටගත්ත ධර්මය ඇහැ කියා නොසිතිය යුතුයි. රූපය කියා නොසිතිය යුතුයි. චක්කු විඥානය කියා නොසිතිය යුතුයි. ඒක ඇහැ රූප චක්කු විඥාන කියලා අපි ඒ දේවල් වලට නැවත හිතින් නැඹුරු වෙන බව තියෙනවා නම් අන්නේ නැඹුරු වෙන බව ඒ නැඹුරු වෙන කම අපි නතර කරන්නට ඕනේ. එතකොට යම් කිසි දෙයක් වෙත අපිට නැඹුරු වෙන්නේ නැත්තම් යම් කිසි තැනකට අපි මනසින් නැඹුරු වෙන්නේ නැත්තම් ඒ නැඹුරු නොවන දේ ඒ කියන්නේ විඥාණයෙන් ඇසුරු කරන්නේ නැත්තම් විඥාණයෙන් රූපය ඇසුරු කරන්නේ නැත්තම් විඥාණයෙන් චක්කු විඥානය ඇසුරු කරන්නේ නැත්තම් ඒ විඥානයේ යමක් ඇසුරු නොකරන කල්හි ඇසුරු නොකරන දේ ලෝකේ පවතිනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන්ද? විඥාණයෙන් යමක් ඇසුරු කරන්නේ නැත්නම් ඇසුරු නොකරන දේ පවතිනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන්ද? එහෙමනම් යාට විඥාණයෙන් තොරව දැනගන්න පුළුවන් වෙන්නේ නැහැ. විඥාණයට යමක් ඇසුරු වෙන්නේ නැත්නම් පවතින බවක් ඇසුරු වෙන්නේ නැත්නම් යම් තැනක ඇස ඇසුරු වෙන්නේ නැත්නම් රූපය ඇසුරු වෙන්නේ නැත්නම් චක්කු විඥානය ඇසුරු වෙන්නේ නැත්නම් අන්න ඒ කෙනාට පින්නතුනේ මේ ලෝකේ ඇස පැනවිය යුතු වෙන්නේ නැහැ. රූපේ පැනවිය යුතු වෙන්නේ නැහැ. චක්කු විඥානය පැනවිය යුතු වෙන්නේ නැහැ. ඒක ඊටාම ගැඹුරු ධර්ම સિદ્ધාන්තයක්. එතකොට අපිට මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරගන්නකොට මේකට ප්‍රවේශයක් ගන්නට නැතිනම් මේකට ප්‍රවිෂ්ඨ වීම සඳහා තියෙන මාර්ගය තමයි අපි මේ කතා කරන අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කිරීම. ඒ නිසා තමයි යමක් අපගේ නෙවෙයි නම් ඒක ප්‍රහාණය කළ යුතුයි කියලා දේශනා කළේ. එතකොට අපගේ නොවන ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ උපමාවකුත් දේශනා කළානේ මෙතනින්. යම් කිසි විදියකින් ජේතවනාරාමේ තියෙන දැවදඬු තනකොළ ආදී දේවල් කට්ටිය ඇවිල්ලා ගෙනියනකොට අපිට හිතෙන්නේ නැහනේ අපි වාරගෙන යනවා කියලා. ඇයි ඒක තමා හෝ තමාගේ කියලා ගන්න සුදුසු දේවල් නොවන නිසා. ඉතින් මොහොතක් පාසා හටගෙන නැති වෙන රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන දේවල් එහෙනම් කොහොමද තමා හෝ තමාගේ බවටපත් වෙන්නේ? ඒ දේවල් නැතුව යනකොට ඒක තමා හෝ තමාගේ නම් තමා නැති වෙන දුක මොහොතක් පාසා ඔබට එන්න බෑ. නමුත් ඒ දේවල් තමා හෝ තමාගේ වෙන්නේ නැහැ. එතකොට ඒ තමා හෝ තමාගේ නොවන ධර්මතා ටිකක් තමයි ඔබ තමා හෝ තමාගේ කියලා නැවත ඇසුරු කරන්නේ. අන්නේ ඇසුරු කරන්නට ලැබෙන දේ ඔබ නැති කරනවා නම් ඒ නැති කරන දේ තමයි ඔබ කළ යුත්තේ. එතකොට ඒ නැති කරන්නට තියෙන මාර්ගය තමයි අපි කතා කළේ. ඔබ නැවත ස්පර්ශය කියන දේ තුලින් ඇති කරපු දේ ප්‍රතිඵලය දකින්න නැත්නම් ඇහැ රූප චක්කු විඥානය වගේ ධර්මයන්ගේ දකින්න නැත්නම් එතකොට ඔබට ලෝකේ ඇසුරු වෙන්න තැනක් නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ අනාත්ම ලක්ෂණයක් අපට මනවින් දේශනා කරලා තියෙනවා. මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කිරීමෙන් තමයි ලෝකේ ශුන්්‍යතාවය කියන කාරණාව පිළිබඳව අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ලෝකය පිළිබඳව දකිනවා නම් උට ලෝකයේ ශුන්‍ය වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනයි. ලෝකේ අනාත්ම ලක්ෂණය උට පේනවා. දැන් මේ විදිහට ඇහැ පිළිබඳව කල්පනා කරනවා නම්, කන පිළිබඳව කල්පනා කරනවා නම්, නාසය, ගන්ධය, රස, ස්පර්ශ පිළිබඳව කෙනෙක් කල්පනා කරගෙන යනවා නම් එතකොට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පිළිබඳව කල්පනා කරනවා නම් එයාට හම්බෙනවා මේ කිසිම දෙයක පිහිටා සිටීමක් කරන්න බැරි මට්ටමක මානසික මට්ටමක්.
ඒ කියන්නේ මේ හැම දෙයක්ම හේතු නිසා හටගත්ත ධර්ම හේතු නැති වෙනකොට නැති වෙනවා. රූපය කියන එක ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත දේ ආහාරය නැතිලා යනකොට රූපය නැති වෙනවා. වේදනාව කියන දේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නැතිලා යනවා. ස්පර්ශය නිසායි සංඥාව ඉපදුනේ සංස්කාරය ඉපදුනේ. එතකොට ස්පර්ශය නැති වෙනකොට සංඥා සංස්කාර තියෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ දේ නැති වෙලා යනවා. ඒ වගේම නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානය හටගත්තේ. නාම රූප දෙක නැතිලා යනකොට විඥානය විතරක් තියෙන්න පුළුවන් කමක් නැහැ. විඥානය නැති වෙලා යනවා. එතකොට ඒ හටගෙන නැති වෙලා යන ධර්මතාවයක් තමා හෝ තමාගේයි කියලා ගන්න සුදුසු දෙයක් නෙමෙයි. ඇයි ඒක හටගත්තේ හේතු නිසා නම් හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයේ තමා දකින්නවා කියලා කියන එක මෝඩකමක් කියන දේ ඔහුට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට ඔහු සමස්ත ලෝකයේ පිළිබඳවම කල්පනා කරනවා. එතකොට දැන් මේක පිළිබඳව අපි තවදුරටත් විමසගෙන යනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් මෙන්න මේ ලෝකය ශුන්‍ය වශයෙන් දකිනවා කියනකොට මේ මොකද්ද මේ කතා කරන්නේ? මොකද්ද මේ අනාත්ම ලක්ෂණය කියන එක? ආනන්ද තෙරුන් වහන්සේ වෙලාවක බුදුරජාණන් වහන්සේ මේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමිනී ශුන්‍යෝ ලෝකෝ ශුන්‍යෝ ලෝකෝති භන්තේ උච්චති කිත්තාවතානකෝ භන්තේ ශුන්‍යෝ ලෝකෝති උච්චති කියලා. ඒ කියන්නේ ස්වාමීනි ලෝකේ ශුන්‍යයි කියලා කියනවා. ස්වාමීනි කොතකින්ද මේ ලෝකේ ශුන්‍යයි කියලා කියන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මාචකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනියේනවා තස්මා ශුන්‍යෝ ලෝකෝති උච්චති. ආනන්ද මේ ලෝකේ යම් කිසි දෙයක් අත්තේනවා අත්තනියේනවා ආත්මයෙන් හෝ ආත්මනීය දෙයින් ශුන්‍යද අන්න ඒ නිසා තමයි ආනන්ද මේ ලෝකය ශුන්‍යයි කියලා කියන්නේ. එතකොට මොනවද ආනන්ද මේ ලෝකේ ආත්ම සහ ආත්මනීය භාවයෙන් ශුන්‍ය? චක්කුංකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනියේනවා ආනන්ද ඇහැ කියන එක ශුන්‍යයි අත්තේනවා අත්තනියේනවා ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් ඇහැ කියන එක ශුන්‍ය ධර්මයක්. රූපා ශුන්‍යා. ඒ වගේම රූප ශුන්‍යයි අත්තේනවා අත්තනියේනවා ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් ශුන්‍යයි. චක්කු විඥාන ශුන්‍යා. චක්කු විඥානය ශුන්‍යයි. චක්කු සම්පස්සෝ ශුන්‍යෝ. චක්කු සම්පස්සේ ශුන්‍යයි. යම් පිටං චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා යම් කිසි චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් ඉපදුනා නම් වේදනාවක් සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සැප දුක් නොදුක් නොසුව වේදනාවක් හටගත්තා නම් නැත්නම් උපේක්ෂා වේදනාවක් හටගත්තා නම් අන්න ඒකත් තම්පි ශුන්‍යං අත්තේනවා අත්තනියනවා අන්න ඒක ශුන්‍යයි අත්තේනවා අත්තනියනවා ආත්ම හෝ ආත්මනීය වශයෙන් ඒක ශුන්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කරනවා. ඉතින් දැන් මේ විදිහට අපි අරගෙන බලනකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී මනවින්ම දේශනා කරනවා කොහොමද මේ ලෝකයේ ශුන්‍යයි කියලා කියන්නේ. ඒතකොට ලෝකය කියන්නේ මොකක්ද කියලා මූලික විදිහටම බුදුරජාණන් වහන්සේ අර්ථ ගන්නවා. ලෝකය කියලා කියන්නේ මොකක්ද පින්නතුනේ? ලෝකය කියලා කියන්නේ ඇහැ ලෝකය, රූප ලෝකය, චක්කු විඥානය ලෝකය, එතකොට චක්කු සම්පස්සේ ලෝකය, චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපන් වේදනාවක් තියෙනවා නම් මේක තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට දැන් ලෝක ප්‍රඥප්තියනේ මෙතනදී පෙන්වන්නේ. ලෝකය කියලා කියන්නේ මොකද්ද? එතකොට මේ ලෝකය ශුන්‍යයි කියලා කියන්නේ. ලෝක ප්‍රඥප්තිය සහ ලෝකය ශුන්‍යයි කියලා කියන්නේ ඇයි? මේ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ලෝකය කියනකොට අපි ගොඩක් ලෝකය ගැන කල්පනා කරනවා. බාහිර පවතින ලෝකය අනන්ත සක්වල චක්‍රාවාට විශ්වය මේ පිළිබඳව අපි කල්පනා කරනවා. හැබැයි ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ අපිට දකින්න අනාත්ම වශයෙන් කියලා දේශනා කළේ මොකක් ගැනද? අපිට ශුන්‍ය වශයෙන් දකින්න කියලා දේශනා කළේ ඔය තියෙන අනන්ත විශ්වය අනන්ත චක්‍රාවාට ඔය දේවල් පිළිබඳව නෙමෙයි අපිට දකින්න කියලා පෙන්වන්නේ. එතකොට අපිට මොකක් ගැනද දේශනා කරන්න කිව්වේ? චක්ෂුෂය, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සජ වේදනාව. මෙන්න මේ දේවල් ටික තමයි පින්නතුනේ අපි ශුන්‍ය වශයෙන් දැකිය යුතු වෙන්නේ. මේ දේවල් ටික ආත්ම හෝ ආත්මනීය වශයෙන් ශුන්‍යයි කියලායි අපි කල්පනා කරන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට ආත්ම සහ ආත්මනීය වශයෙන් මේ දේවල් ශුන්‍යයි කියලා කියනකොට අපිට හරියට තේරුම් ගන්න වෙනවා ඇයි මේක ආත්ම සහ ආත්මනීය වශයෙන් ශුන්‍යයි කියලා කියන්නේ කියලා. එතකොට මේ ලෝකය
කියලා අපි යම් කිසි දෙයක් ඇසුරු කරනවා නම් අපට ලෝකය කියලා ඔබ අනන්ත විශ්වය කියලා හිතුවත් අනන්ත සක්වල කියලා හිතුවත් මේ මහා පෘථුවිය කියලා ඔබ හිතුවත් ඔබ හිතන්නේ රූපේ පිළිබඳවමනේ. ඔබේ මනස පවතින්නේ රූපේ පිළිබඳවම. රූප සංඥාවක් පිළිබඳවම. නැතිනම් ඒ රූපය ඔබට ওই විදිහට පෙන්නපු ඔබේ ඇස පිළිබඳව. නැතිනම් ඒ දෙකම එකතු වෙලා දැනගත්ත හිත පිළිබඳව. විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලැබිලා තියෙනවා. ඇහැ, රූප, චක්කු විඥාන මේ දේවල් නිකේතනයක් බවට පත් වෙලා තියෙනවා. විඥාණයට නිකේතනයක් බවට පත් වෙලා නවාතැන්පලක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ කියන ලෝකය අපට ස්පර්ශ ආයතන 6 අත්දැකීම විදිහටනේ දකින්න වෙලා තියෙන්නේ. අපි යම් දෙයක් ගැන හිතනවා නම් අනන්ත ලෝකය ගැන හිතනවා නම් මේ හිතන අනන්ත ලෝකය අපි දැකපු දෙයක් ගැන. එතකොට එක්ක අහපු දෙයක් පිළිබඳව. අපි ලෝකය කියලා විඳින්නේ මේ ස්පර්ශ ආයතන 6න් ගත්ත අත්දැකීම් මිසක වෙනත් දෙයක් නෙමෙයි. එතකොට ඒ දේවල් නිකේතන ස්ථාන බවට අපි පත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ විඥාණයට නවාතැන් පොළවල් බවට පත් කරගෙන තියෙනවා. ඒ නිකේතන ස්ථාන බවට පත් කරගත්තාම ඕන වෙලාවක ඒ තැනක පිහිට ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ තැනක නතර වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි දේශනා කළේ මේ තණ්හාව උපදින්නෙත් පවතින්නෙත් කොහෙද කියලා අහනකොට මේ ඇස පිළිබඳව තමයි තණ්හාව උපදින්නෙත් තණ්හාව පවතින්නේ. චක්කුල් ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති. ඇස ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් සාත ස්වභාවයෙන් යුක්තයි. ettesa තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති. එතන තමයි මේ තෘෂ්ණාව කියන දේ ඉපදිනවා නම් උපදින්නෙත් එත්ත නිවිසමානා නිවිසති. එතන තමයි මේ තණ්හාව කියන දේ පවතින්නෙත්. ඒ වගේම රූපය ලෝකේ ප්‍රිය ස්වභාවයේ සහ සාත ස්වභාවයෙන් යුක්තයි. ettesa තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති. රූප ලෝකේ ප්‍රිය සාත ස්වභාවයෙන් යුක්තයි. එතන තමයි තෘෂ්ණාව උපදින්නෙත්. එතන තමයි තෘෂ්ණාව පවතින්නේ. ඒ වගේම චක්කු විඥාණය ලෝකේ ප්‍රිය සාත ස්වභාවයෙන් යුක්තයි. එතන තමයි තෘෂ්ණාව හටගන්නේ. නැතිනම් තෘෂ්ණාව උපදිනවා නම් උපදින්නේ, පවතිනවා නම් පවතින්නේ. ඒ කියන්නේ විඥාණය මේ ඇස පිළිබඳව නිකේතනයක් ලබනකොට, විඥානයේ රූපේ පිළිබඳව නිකේතනයක් ලබනකොට, විඥානයේ චක්කු විඥානයේ පිළිබඳව යම් නිකේතනයක් ලබනකොට, ඒ නිකේතනය ලැබීම කියන දේ ඒ ලබන නිකේතනේ නවාතන කියන දේ නිසා ඒ දේ කෙලෙස් සහිත බවකින් තමයි අපිට ඇසුරු වෙන්නේ. ආශ්‍රව සහිත බවකින් තමයි අපිට ඇසුරු වෙන්නේ. එතකොට මේ කෙලෙස් ආශ්‍රව සහිත බවකින් ඒ දේ ඇසුරු වෙන ඒ නිකේතන ස්ථානය අපි විනාශ කරන්නට අවශ්‍යයි. ඒ කියන්නේ මේක නිකේතනයක් හැටියට පනවන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. ඒ නිසා තමයි රූපේ ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ. කියන්නේ මේක විඥාණයෙන් ඇසුරු කරන්න පුළුවන් දෙයක් හැටියට පෙන්වලා දෙන්න බෑ. විඥාණයෙන් ඒ රූප ඇසුරු කළ යුත්තක් හැටියට පෙන්වලා දෙන්න බෑ. විඥාණයෙන් ඒ චක්කු විඥාණය ඇසුරු කළ යුත්තක් හැටියට පෙන්වලා දෙන්න බෑ. එහෙනම් අපිට දකින්න වෙනවා මේ අපි දැනගන්න දේ කවදාවත් නැවත බාහිරට නැඹුරු නොවන මට්ටමකින්. ඒ කියන්නේ මේ පෙනෙනවා කියන සිදුවීම නැතිනම් අපි මේ දකින දේ කවදාවත් එළිය රූපේ පැත්තේ තියෙන දෙයක් නෙවෙයි කියන දැක්ම අපිට උපද්දවලා දෙන්න සිද්ධ වෙනවා. එතකොට තමයි අපිට මේ ඇස ඇසුරු නොවන විදිහට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. රූප ඇසුරු නොවන විදිහට ජීවත් වෙනවා කියලා කියන්නේ. චක්කු විඥානයේ ඇසුරු නොවන විදිහට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට අන්න ඒ දේදී තමයි අපිට පෙන්වන්න වෙන්නේ මේ හේතු නිසායි මේ ධර්ම ටික ඉපදිලා තියෙන්නේ. රූපේ කියන එක මේ විදිහට හටගත්තේ මේ ආහාර ප්‍රත්‍ය නිසා. එතකොට මේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුව නිසා තමයි ඒ තැනක ඉපදුනේ චක්කු සම්පස්සේ කියන්නේ. එමත් නැතිනම් මේ තුන් දෙනා එකතු වුණ තැනකට අපි කිව්වා චක්කු සම්පස්සේ ඉපදුනා කියලා. එතකොට ඒ චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් තමයි වේදනාවක් ඉපදුනා නම් වේදනාව ඉපදෙන්නේ. චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් තමයි එතන සංඥාවක් තියෙනවා නම් සංඥාවක් තියෙන්නේ. දැන් ඔය වේදනාව, ඔය සංඥාව තනියෙන් රූපෙට විතරක් පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඇහැට පෙන්වන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒක විඥාණයට විතරක් පෙන්වන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. මේක මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්.
ඒකයි චක්කුංජ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ තුන්දෙනාගේ එකතුව තමයි ස්පර්ශය කියලා තියෙන්නේ. පස්සපච්චය වේදනා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව කියන දේ උපදින්නේ. ඒ කියන්නේ වේදනාව වෙනම ඊට පස්සේ තනිය උපදිනවා කියලා තනියම උපදිනවා කියලා නෙමෙයි කියන්නේ. එතකොට මේ දේවල් එක්ක සහජාතවම මේ වේදනාව කියන දේ සංඥාව කියන ධර්මය උපදිනවා. හැබැයි මේ ධර්ම ඉපදුනාට මේ ස්පර්ශය කියන දේ මුල් කරගෙන තමයි මේ ධර්ම පැවතුනේ. ස්පර්ශය කියන දේ මූලික කරගෙන තමයි වේදනා සංඥා කියන දේවල් පැවතුනේ. හැබැයි ස්පර්ශය කියන දේ මුල් කරගෙන නම් වේදනාව සංඥාව කියන දේ ඉපදුනේ. ඒ ස්පර්ශය කියන දේ තිබුණේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනෙක් ඇති වුණ තැනක නම් ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාවට හෝ සංඥාවට හෝ ඒ චේතනා සංස්කාරයට විඥාණයට හෝ අපි කියනවා නම් ඒක අර ඇහැයි කියලා ඒක අර රූපයයි කියලා ඒක අර චක්කු විඥානයයි කියලා ඒක වැරදි. එතකොට ඒක ඇහත් නෙමෙයි ඒක රූපයක් නෙමෙයි ඒක චක්කු විඥානයක් නෙමෙයි මේක මේ ප්‍රත්‍යයෙන් උපන්න දෙයක්. ඒක අපිට ඇහැට දාන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක රූපේට විතරක් අයිති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ විදිහට අපිට එතන පවතින අනාත්ම ලක්ෂණය දකින්න ඕනේ. මේ විදිහේ ධර්මතාවයක් සිද්ධ වීම තුළ මේ විදිහේ කෘත්‍ය සමவாயයක් සිද්ධ වීම තුළ තමයි මේ දේ අපිට ඇති වෙලා තියෙන්නේ. එතකොට අපිට පේනවා කවදාවත් මේ පවතින දේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි කියලා. පවතින දේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි කියලා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. වර්ධවා ගන්න එපා මේ කිව්වේ බාහිර තියෙන දෙයක් නෙමෙයි කියලා ඔක්කොම හිතේ හදාගෙන හිතේ තමයි පෙන්නලා තියෙන්නේ කියලා එහෙම නෙමෙයි මේ කිව්වේ. ඒ කියන්නේ අපි මේ විදිහට අද ප්‍රඥප්ති විදිහට පනෝගෙන වටිනකම් නොවටිනකම් දැකගෙන තෘෂ්ණාවෙන් ඇසුරු කරන මට්ටම කවදාවත් ලෝකෙට අයිති දෙයක් ලෝකෙ තියෙන මට්ටම නෙමෙයි. ඒක හැම වෙලාවකදීම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයේ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා නොදන්නා කම නිසා හදාගත්ත අපි සංකල්පමේ වශයෙන් ගොඩනගාගත්ත ලෝකයක්. එතකොට මේ ලෝකයට ඇසුරු කරන්න ලැබෙන රූප ඔක්කොම ප්‍රහාණය කළ යුතු මට්ටමේ රූප. ඒ රූපේ ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ ඔබ යම් මට්ටමකින් රූපය ඇසුරු කරනවා නම් ඇසුරු කරන රූපය හොඳ නරක විදිහට ඔබට ලැබෙනවම තමයි. ඇසුරු කරන රූපේ දකින්න කෙනා හොඳ නරක විදිහට ඔබට ලැබෙනවම තමයි. ඒ දේවල් ඇසුරු කරගෙන ඔබට සංඥා සංකල්පනාවන් නැතිනම් ප්‍රපංච සහගත සංකල්පනාවන් ඔබ වටකොට සිටිනවා. ඒ දේවල් ඇසුරු කරගෙන ඔබ හැසිරෙනවම තමයි. එහෙනම් ඒ බඳු මනෝභාවය ඔබට වැරදි කියලා ඉස්සෙල්ලාම තේරුම් ගන්නට වෙනවා. ඒක වැරදි කියලා තේරුම් ගැනීමට අපිට අවශ්‍ය වෙන්නේ ලෝකේ යථාභූත දර්ශනය. ඒ කියන්නේ අනාත්ම ලක්ෂණය අපිට ප්‍රකට කර ගන්නට වෙනවා. ඒ කියන්නේ හේතු ධර්මයන් පරිග්‍රහණය කරලා ඒ ධර්මයන්ගේ තියෙන ශුන්්‍යත ලක්ෂණය පිළිබඳව අපිට තේරුම් ගන්නට වෙනවා. එතකොට මෙන්න මේ විදිහට කෙනෙක් බලනවා නම් එයාට ඇහැ කියන දේ, රූපය කියන දේ, චක්කු විඥානය කියන දේ, චක්කු සම්පස්සේ කියන දේ, ඒ නිසා උපන් වේදනාව කියන දේ මේ ලෝකේ පවතින දේවල් හැටියට උපදින්නේ නැහැ. කලින් දැකපු දේවල් ආයෙ දකින්න පුළුවන් කියලා ඔබ ඇතුලේ නිමිති රඳවලා තියාගන්නේ නැහැ. ඇයි මෙහි දකින්නවා කියන සිද්ධිය බාහිර ඇහැ පැත්තට අපි නැවත දාන්න නැත්නම් රූපේ පැත්තට අපි දාන්න නැත්නම් චක්කු විඥානයේ පැත්තට අපි දාන්න නැත්නම් නොදාන විදිහේ දර්ශනයක් අපිට ඇසුරු වෙනවා නම් අපේ ජීවිතය තුළ අපිට කොයි වෙලාවකවත් ඒ ලෝකෙට නැවත පතිත වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පතිත වෙන්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඒකට අන්නේ ලෝකයක් හමු නොවන තැනට අවශ්‍ය කරුණු තමයි බුදුරජාණන් වහන්සේ මේ අපිට දේශනා කළා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට දකින්නකොට කොහොමද සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්තතින් සුද්ධ වූ ධර්මතාවයන්ගේ පැවැත්ම විතරයි. එතකොට සුද්ධං සංඛාර සම්තතින් පස්සන්තස්ස යතහ භූතං නභයං හෝති ගාමිනී. ගාමිනීට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාථාවක් මේ විදිහට පස්සන්තස්ස යතහ භූතං යථා භූත ස්වභාවයේ දකින කෙනාට නභයං හෝති බයටපත් වීමක් ලෝකේ කවදාවත් වෙන්නේ නැහැ. ඇයි එයාට බයටපත් වෙන්නට ධර්මතා ටික පුද්ගලයෙක් විදිහට හම්බ වෙලා නැහැ. මම හිටියොත් තමයි මට දේවල් නැති වෙලා යන්න පුළුවන්කම තියෙන්නේ. රූප වල ආත්ම තිබුණොත් තමයි ඔබට දරුවා නැති වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක විඳින මෙහි ආත්මයක් හිටියොත් තමයි ඒ දුක විඳින්න කෙනෙක් මේ පැත්තේ ලැබෙන්නේ. හැබැයි සුද්ධං ධම්ම සමුප්පාදං වුණොත් එහෙම සුද්ධ වූ ධර්ම මාත්‍රයක පැවැත්මක් විතරක් වුණොත්
මේ නිසා හටගත් ධර්මය නැති වෙනවා කියන ස්වභාවය නම් ලෝකේ තියෙන්නේ. එහෙනම් ඒ හටගෙන නැති වෙන ධර්මතා සමූහය කෙනෙකුට අයිති කියලා හිතන කමම වැරදි කියලා තේරුම් ගත්තොත් ඒ කෙනාට ලෝකේ බය වෙන්න හේතු නැහැ. බය නැත්තේ කෙනා බය වෙන්න කෙනෙක් හෝ පුද්ගලයෙක් නැතිකම නිසා. ඒ නිසා තින කට්ට සමං ලෝකං යදා පඤ්ඤාය පස්සති. ලෝකය කියන දේ තින කට්ට සමං ලෝකං තුනක් කාෂ්ඨ විදිහට දකිනවා. නාඤ්ඤං පත්තය තේ කිංචි අඤ්ඤත්‍ර අපපටි සංදියා. එතකොට මේ ලෝකේ කිසිම දෙයක් පිළිබඳව ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඔහුගේ එකම දේ තියෙන්නේ අප්‍රතිසන්දි භව පිණිස විතරයි. ඒ කියන්නේ මතු පුනර්භවයේ පිණිස ප්‍රතිසන්දි භාවයේ පිණිස අදහසක් ඇත්තේ නැහැ. එතකොට ඒ පුනර්භවයේ පිණිස අදහසක් නැතිකම හැරුණකොට වෙන කිසිම දෙයක් ලෝකේ ප්‍රාර්ථනා කරන්නට ප්‍රනිදි වශයෙන් බලාපොරොත්තු වෙන දේවල් නැහැ. ඇයි යාට ලෝකයේ කියන දේ තින කට්ට සමන්. තෘණහා කාෂ්ඨහා සමානයි. මොනවාද තෘණ කාෂ්ඨහා සමාන? තෘණ කාෂ්ඨ වලට වටිනකමක් නැහැනේ. ඒ දේවල් කෙනෙකුගෙත් නෙමෙයිනේ, පුද්ගලයෙකුගෙත් නෙමෙයිනේ. අන්න ඒ විදිහට මොහුට ලෝකේ හම්බ වෙනවා. ලෝකේ හම්බ වෙනවා කියන්නේ දරුවෝ, ගෙවල් දොරවල්, යාන වාහන, තමා මේ දේවල් නෙමෙයි. මේ දේවල් තෘණ කාෂ්ඨ නෙමෙයිනේ. ආත්ම සහ ආත්මනීය වශයෙන් කල්පනා කරපු දේවල්නේ. ඇහැට පෙනෙන රූපේ හටගෙන නැති වෙලා යනවා නම්, කනට ඇහෙන සද්දේ හටගෙන නැති වෙලා යනවා නම්, ඒ දේවල් වලට වටිනකමක් ඇත්තේ නැහැ. ඒවා මොහොතක් පාස හටගෙන නැති වෙලා යන දේවල්. මේ ධර්ම සම්තතිය පිළිබඳව දකිනකොට ඒ ධර්ම සම්තතියක් ලෝකේ තියෙන වැඩකට නැති දෙයක් කියලා තේරුම් ගන්න පුළුවන්. කැලේ තියෙන ගහක් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. වැඩකට නැති ගහක් කැඩිලා බිඳිලා ගියා කියලා ඔබට දුකක් ඇත්තේ නැහැ ජීවිතේ කොච්චර වුණත්. ඒ වගේම ලෝකයේ කියන දේ ඔබට තින කට්ට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති තෘණහා කාෂ්ඨ විදිහට මේ ලෝකේ දකින්න පුළුවන් නම් තනකොළහා දිරුණු දඬු හැටියට ලී දඬු හැටියට ඔබට ලෝකේ දකින්න පුළුවන් නම් අන්නේ විදිහට ලෝකයේ දකිනකොට ඔබට මේ දේවල් වල වටිනකමක් හම්බ වෙන්නේ නැහැ. ඇහැට පෙනෙන රූපය ඇතුලේ ඔබට වටිනකමක් හම්බ වෙන්නේ නැත්නම් කනට ඇහෙන ශබ්ද ඇතුලේ වටිනකමක් හම්බ වෙන්නේ නැත්නම් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ ලෝකේ කවදාවත් ලස්සන රූප හොයාගෙන ගිහිල්ලා බලලා සතුටු වෙන්න. ඒ වගේම හොඳ ගුණ ගායනා අහගෙන මේ දේවල් වල සතුට විඳ විඳ ලෝකේ හොඳ හොයාගෙන යන්න ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. ලෝකේ යථාර්ථය ඔබ තේරුම් ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි ලෝකයේ පිළිබඳව මෙනෙහි කළ යුත්තේ කියලා දේශනා කරනවා. උත්තං හේතම් භගවතා නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේව කෝ භික්ඛවේ රූපං සමන්නස්සති යාවතා රූපස්ස ගති. මේ විදිහට භික්ෂුව නැතිනම් මේ නිවන් දකින්න කෙනා රූපං සමන්නස්සති රූපේ පිළිබඳව සම්මර්ෂණය කරනවා යාවතා රූපස්ස ගති. රූපේ ගති යම් තාක් දේතාක් සම්මර්ෂණය කරනවා. වේදනං සමන්නස්සති යාවතා වේදනාය ගති. වේදනාව පිළිබඳව සමනුපස්සනා කරනවා නැතිනම් වේදනාව පිළිබඳව සම්මර්ෂණය කරනවා වේදනාවේ ගතිය ඇතිතාක් සංඥාව සංස්කාරයේ විඥානයේ පිළිබඳව මේ විදිහට බලනවා ඒකේ ගතිය යම් තාක්ද ඒ තාක් පිළිබඳව ඔහු බලනවා. එතකොට ඔහුට බලනකොට මොනවද පේන්නේ? යම් පිස්ස හෝති අහන්තිවා මමන්තිවා අස්මීතිවා. ඒ බලනකොට ලෝකේ යම් කිසි විදිහකින් ඔහුට තිබ්බනම් අහන්ති මම කියලා එකක් තිබුණා නම් මමන්ති මගේ කියලා තිබුණා නම් අස්මීති වෙමි කියලා දෙයක් තිබුණා නම් තම්පිතස්ස නොහොති. ඒක ඔහුට ඇති වෙන්නේ නැහැ. ඇයි? යාවතා රූපස්ස ගති තාවතා සමන්නස්සති. යම් තාක් රූපේ ගතිය නම් ඒ තාක් ඔහු සමන්නස්සනාව කරනවා. ඒ කියන්නේ ඒ තාක් ඔහු නුවණින් කල්පනා කරනවා. එතකොට විමසා බලනකොට මේ විදිහට රූපේ පිළිබඳව විමසගෙන ගිහිල්ලා බලනකොට ඔහුට හම්බ වෙන්නේ සුද්ධං ධම්ම සමුප්පාදං. සුද්ධ වූ ධර්ම සමුප්පාදයක් විතරයි. රූපේ පිළිබඳව කල්පනා කරගෙන යනකොට සුද්ධ වූ ධර්ම සමුප්පාදයක් විතරයි හම්බ වෙන්නේ. ඒක කෙනෙක් පුද්ගලයෙක් හෝ කියලා ගන්න සුදු දෙයක් නෙමෙයිකයි. ඒක සම්මර්ෂණය කරගෙන ගිහිල්ලා බලනකොට අහන්ති මම කියලා දකින්න දෙයක් ඒක ඇතුළේ නැත්තේ නෑ. මමන්ති මගේ කියලා හිතන්න දෙයක් නෑ. අස්මීති ඒකත් එක්ක මම ඉන්නවා කියලා හිතන්න දෙයක් ඇත්තේ නෑ. මේ ධර්ම සමුප්පාදයක් විතරයි වෙලා තියෙන්නේ. ඔව් ධර්ම සමුප්පාදයේ පිළිබඳව දකිනකොට ඒ ධර්ම සමුප්පාදයේ ආරම්භය පුද්ගලයෙක්
කෙනෙක් දෙයක් හැටියට හිතන වැරදි සහගත මනෝභාවය ඔහුව මුලාවටපත් කරන්නේ නැහැ. ඔහුට පුළුවන්කම ලැබිලා තියෙනවා එතන ඇත්ත යථාර්ථය දකින්න. එතන ඇත්ත යථාර්ථය දකිනකොට එයා ජීවිතේ කවදාවත් මුලාවටපත් වෙන්නේ නැහැ. ඇයි? ඔහු අවබෝධ කළ යුතු දේ ඔහු අවබෝධ කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි ලෝකේ මෙනෙහි කළ යුත්තේ. සංස්කාර ධර්මයන් පිළිබඳව කල්පනා කළ යුත්තේ. සංස්කාර ධර්මයන්ගේ තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳව අපි නුවණින් මෙනෙහි කරලා බලන්නට අවශ්‍යයි. මේ විදිහට අපි මේ සංස්කාර ධර්මයන්ගේ යථාර්ථය පිළිබඳව මෙනෙහි කරලා බලනකොට අපිට පේනවා ලෝකයේ අනාත්ම සංඥාවක්. අනාත්ම සංඥාවක් පේනකොට අනාත්ම සංඥාවක් ආත්ම හැටියට ගන්න කමේ තියෙන වැරද්ද අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වැරද්ද වටහා ගන්නකොට එතන අපිට ඒ සංස්කාර ධර්මයන්ගේ උපේක්ෂාවක් උපදිනවා. ඇයි යම් කිසි දෙයක් ආත්ම වශයෙන් අපි පරිග්‍රහණය කළා නම් ආත්ම වශයෙන් අපි අල්ලගත්තා නම් අල්ලගත්ත දේවල් පිළිබඳවනේ පින්නතුනේ අපි හැමදාම මේ ලෝකේ ගනුදෙනු කරන්නේ කටයුතු කරන්නේ වටිනකන් නොවටිනකන් දෙන්නේ අපි සංස්කාර ධර්මයන් ඇත්ත කරගෙන. හැබැයි යම් තැනක එහෙම දේවල් අපිට හම්බ වෙන්නේ නැත්නම් ඔහුට හම්බ වෙන්නේ සුද්ධ වූ ධර්ම සමුප්පාදයක් විතරයි නම් ඒ වගේම සුද්ධ වූ සංඛාර සම්තතිය පිළිබඳව යම් කිසි කෙනෙක් දකිනකොට ඒ කෙනාට මේ ලෝකයේ යථාභූත ස්වභාවයෙන්ම අවබෝධ වෙනකොට ඒ දේවල් පිළිබඳව සත්පුද්ගල සංඥා බැසගන්නේ නැහැනේ. එතකොට ලෝකයේ දේවල් වල මම මගේ වශයෙන් ගන්න දේවල් ඔහුට ඇසුරු වෙන්නේ නැතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර සංස්කාර ධර්මයන්ගේ උපේක්ෂා බවක් තමයි තියෙන්නේ. ලෝකේ ඔබට රජනීය නොවන, ඒ වගේම දුක් නොවන දෙයක්. ඒ කියන්නේ දැන් ඔබ පාරේ වාහනයක ගමනක් යනකොට පාර දෙපස පුංචි පැල ඇටි තියෙනවා. ලස්සනක් නොවන ඔබට වැඩි හැඟීමක් ඇති නොවන දේවල් ඔබ ඕන තරම් පහු කරගෙන යනවා. ඒ දේවල් පිළිබඳව ඔබට 아무තු ඇලීමක් හෝ 아무තු ගැටීමක් ඇත්තේ නැහැ. අන්න ඒ වගේම ඔබට රූපේ පිළිබඳව ඒ යථාර්ථය අවබෝධ කරගන්නකොට සුද්ධ වූ ධර්ම සමුප්පාදයක් විතරයි කියලා ඔබ දකිනකොට ඒ දේවල් වල ඔබේ හිතේ ගොඩනගාගත්ත සංකල්පයේ වශයෙන් ඇති කරගත්ත වටිනකම නොදකිනකොට නොවටිනකම් නොදකිනකොට ඒ දේවල් පිළිබඳව ඔබට උපේක්ෂාවක් උපදිනවා. ඒ උපදින උපේක්ෂාව කවදාවත් අර බාහිර ලෝකේ තියෙන දේවල් නිසා තියනවා කියන තැන මෝඩකමින් හදපු උපේක්ෂාවක් නෙමෙයි. ඔබ ඒක සුද්ධ වූ ධර්ම සමුප්පාදයක් දැකීම නිසායි ඔබට ඒ උපේක්ෂාව ඉපදුනේ. සුද්ධ වූ ධර්ම සමුප්පාදයක්, සුද්ධ වූ සංඛාර සම්තතියක් දැකීම තුළයි ඒ ධර්ම සමුප්පාදය ඉපදුනේ. එතන යථාර්ථය දැක්කා. ඒ යථාර්ථය දැකලා එතන අනාත්ම ලක්ෂණයක් දැක්කා. පුද්ගලයෙකුගේ නොවන ධර්මයක් හේතු ටික ඇති කල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවය පිළිබඳව අවබෝධ කළා. අන්න ඒ අවබෝධය නිසා ඔබට ලෝකෙ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇසුරු කළ හැකි දේවල්. කොටින්ම කියනවා නම් ඔබට ඇහැ නැති වෙලා, ඔබට රූපේ නැති වෙලා, ඔබට චක්කු විඥානේ නැති වෙලා. එතකොට ආය අහන්න එපා පෙනීමක් නැති වෙලාද කියලා. ඇයි ඇහත් නැත්තම්, රූපත් නැත්තම්, චක්කු විඥානත් නැත්තම් දැන් පේන්නෙත් නැද්ද කියලා ආය අහන්න එපා. ඇයි පේන දේ ගැන නෙමෙයි, නැතිනම් පෙනෙන බව ගැන නෙමෙයි මේ කතා කරලා තියෙන්නේ. මේ කතා කරලා තියෙන්නේ මොකක් ගැනද? විඥාණය ඇස නිකේතන ස්ථානයක් බවට පත් කරගන්න එක. විඥානයේ රූප නිකේතන ස්ථානයක් බවට පත් කරගන්න එක. විඥානයේ චක්කු විඥානයේ නිකේතන ස්ථානයක් බවට පත් කරගන්න එක ගැන. ඒ බඳු මට්ටමේ නිකේතනයක් බවට පත් කරගන්නවා නම් නිකේතනයක් බවට පත් කරගන්න ඇහැ ඔබ දුරු කළ යුතුයි. නිකේතනයක් බවට පත් කරගන්න රූපය ඔබ දුරු කළ යුතුයි. නිකේතනයක් බවට පත් කරගන්න විඥානය ඔබ දුරු කළ යුතුයි. එතකොට ඔබ දුරු කළ යුතු දේ පිළිබඳව ඔබට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ඒ ධර්මයේ පිළිබඳව ඔබ අවබෝධ කරගන්නකොට ඔන්න ඔබට එතන තියෙන ඇත්තම ඇත්ත ස්වභාවයේ යථා ස්වභාවයේ තේරුම් ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ යථා ස්වභාවයේ තේරුම් ගැනීම තුළින් තමයි ඔබට සංඛාරයන්ගේ උපේක්ෂා සහගත ස්වභාවය ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ සංඛාරයන්ගේ උපේක්ෂා සහගත ස්වභාවය ගැන බලනකොට ඔබට සංඛාරයන්ගේ උපේක්ෂා සහගත ස්වභාවය අවබෝධ වන්නට අනාත්ම ලක්ෂණය ප්‍රධාන හේතුවක් වුණා. ඒ අනාත්ම ලක්ෂණය ප්‍රධාන හේතුවක් බවට පත් වෙනකොට අනාත්මය නිකන් ඇති උනේ නැහැ. අනිත්‍යතාවය සහ දුක්ඛ ලක්ෂණය හා එකතුව තමයි අනාත්මය කියන දේ ගොඩ නැගුණේ. එතකොට මේ අනාත්මය කියන දේ ගොඩ නැගෙනකොට අනාත්මය ගොඩ නැගීමෙන් ඔබට ශුන්්‍යතාවය කියන තැනට ඔබේ මනසපත් කරගන්නට පුළුවන්කම ලැබුණා.
ඒ වගේම අනිත්‍ය කියන තැනින් අනිමිත්ත භාවයට ඔබට මනසපත් කරගන්නට පුළුවන්කම තිබුණා. දුක්ඛතාවයේ දැකීම තුළ ඔබට බලාපොරොත්තු ප්‍රනිධි නැති විරහිත භාවයට ඔබේ මනස ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. කොටිම කියනවා නම් චේතෝ විමුක්තිය කරා ඔබට ඔබේ මනස දියුණු කරගන්න පුළුවන්, චේතෝ විමුක්තිය උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉදිරියේදී අපිට විමුක්ති කතා කරන්නට තියෙන නිසා මේ කාරණා පිළිබඳව මෙතනදී වැඩි දුර විග්‍රහයක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අද මේ විදිහට අනාත්ම ලක්ෂණය පිළිබඳව සංඛාර උපේක්ෂාවක් ගොඩනැගීමට පදනම් වන විපස්සනාවට අවශ්‍ය වන අපේ සම්මර්ෂණය පැවැත්විය යුතු විදිහ ගැනයි අපි මේ කතා කළේ. එතකොට මේ අනාත්ම ලක්ෂණය ගොඩනැගෙන ආකාරය ගැන කතා කරපු මේ කාරණා ටික ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව භාවිතයට ගන්න කල්පනා කරගන්න අද දවසේදී ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසල ධර්මයක් සිද්ධ කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා.